ආයුබෝවන් සුබ දවසක් ඉඳගන්න අපේ අදත් සුපුරුදු විදිහට ආරම්භ කරනවා නාට්‍ය ආරම්භ කළා අධ්‍යාපනයේ මා සමග ඉන්නවා ප්‍රවීණ නාට්‍ය ශිල්පියෙක් කතිකාචාර්යවරයෙක් සහ උගතෙක් රංජිත් සිල්වා මහතා මමත් එකතු වෙලා ඔබට අද පහදන්න යන්නේ කලාව සහ ශිල්ප මොනවද කලාව මොනවද ශිල්පය කලාව ගැන අපි කලිනුත් දැනගත්තා කලාව නිර්වචනය කළා කලින් වතාවක් ඒ නිසා අපි පොඩ්ඩක් ශිල්ප කියන එක දැනගමු ඊට ඉස්සෙල්ලා මට මේ රංජිත් සර්ගෙන් වැඩක් කරගන්න ඕන මොකද්ද හොඳයි අපේක රංජිත් සර් මම දැන් මේ ඉදමක් අරන් ගයක් හදනවා එතකොට මට පොඩි උදව්වක් කරන්න බැරිද විවේක වෙලාවකට ඇවිල්ලා අපේ මේ ගෙදර බිත්ති ටික සිමෙන්තියෙන් බැඳලා දෙන්න. අයියෝ මම ඔය පෙදරේරු ශිල්පය ඉගෙනගෙන නැහැ ප්‍රගුණ කරලා නැහැ මම පෙදරේරුයි හොයලා දෙන්න. පෙදරේරු ශිල්පය මේසන් බාස්ලා කරන්නේ ඒක. ඔව්. ඒ ගෙවල් බැඳීමේ ඒ මේෂන් වැඩ කියන ශිල්පය මම දන්නේ. එහෙම දන්නේ ශිල්පීන් ඉන්නව මට පුළුවන් සම්බන්ධ කරන්න. එහෙනම් අඳුම ගන්න කපරාරු කළාන් පස්සේ පින්තාරු කොල්ල දෙන්න පුළුවන්ද අපේ කී? ඒකටත් ඒ පින්තාරු කරන ශිල්පීන් ඉන්නවා. මට ඒ වැඩ තේරෙන්නේ නැහැ. මං දන්නේ එහෙම ශිල්පියෙක් නෙමෙයි. අද මේ කියන්නේ වැඩි හැම වෙලාවෙම ශිල්පියෙක් ඔය පෙලක් වෙලාට අපි දකින්න ඉන්නේ මේසන් හැන්දයි මනිස් ලෑල්ලයි ඔය අරගෙන යන්නේ ළම ගැටයි අරගෙන යන්නේ මේ ළමයි එක්ක මේ බාසුන් නෑලා ඔව් ඒගොල්ලෝගේ රස්සාව ඒගොල්ලෝගේ ශිල්පය ඒක විකුණලා තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. අනේ නිකන් බොරු කියන්නේ බා. එතකොට ඉතින් ගෑරේජ් වල ඉන්නේ කවුද එහෙනම් ඔය යන්ත්‍ර ගලවන ඔය කාර් ගෑරේජ් බාස්ලා කිව්වට ඒගොල්ලෝ ඒ මෝටර රථ අලුත් වැඩියා කිරීමේ ශිල්පය ප්‍රගුණ කළේ අර ජාතික ආධුනිකත්ව මණ්ඩලයෙන් හරි වෙනම ඒ පාඨමාලාවක් හදාarලා ඒ ශිල්පය ප්‍රගුණ කරපුවා ඒගොල්ලෝ. අපිට එක පාට ගිහලා වාහනයක් හදන්න බෑ. ඔය වෘත්තීය පුහුණුව ලැබලා වෘත්තීය පුහුණුව ආයතනකින් ශිල්පීය පුහුණුව ලැබලා තියෙනවා. ඒක ශිල්පයක්. ඒක ශිල්පයක්. එතකොට මේ අඩුම ගන්න බලන්නකො මුරුක්කු හදන එක මුරුක්කු හදන එකත් බොහෝ විට ශිල්පයක් වෙන්න පුළුවන්. මොකද ඒක පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය බඩු මොනවද කොහොමද හදන්නේ ඒක ප්‍රමිතිය මොකක්ද කියලා පුහුණු වෙන්න. ඒ මාත්‍රාව දැනගන්න ඕන. පුහුණු වල ප්‍රගුණ කරන්න පුළුවන් ඒක. එතකොට ඔබ කියන්නේ මං දොස්තර මහත්තයෙක්ගේ නලාවක් කනේ දාගත්ත පළියට මට ඔබගේ උණ බලන්න බෑ. බෑ. දොස්තර වරයෙක් වෙන්න බෑ. ඒක හඬ බල අහන්න පුළුවන්. මේ හඬ මොකද්ද ඒක කොහොමද අවබෝධ කරගන්නේ ඒක එහෙම කරන්න බෑ ඒක විශේෂයෙන් පුරුදු වෙන්න ඕනේ. ඒතකොට ගස් කපන්නේ ගස් කපන්නත් බෑ අපි ගස් කැපුවොත් ළඟ පාතේ තියෙන ගෙවල් වැටෙන්න පුළුවන් ගෙවල් වලට වැටෙන්න පුළුවන් ඒක විද්‍යාත්මක ක්‍රමවේදයකට මිනිස්සු ගස් කපන්නේ ඒකත් ශිල්පයක්. එහෙමද? ඔව්. හරි. ඔය ඔක්කොම ශිල්ප නම් රංගපාන එක විතරයි ශිල්පයක් නෙවෙයි මාත්‍ය නාට්‍ය කලාව දැන් බලන්න කොච්චර ඉන්නවද රංගපාන අය අපි දකින්නවද? නෑ මං හිතන්නේ රංගපාන එකත් ශිල්පීය දක්ෂතාවයක්. එහෙමද? ඔය ඒකටනේ ධම්මජාගර මහත්තයා ශිල්ප ශාලිකාව කියලා නාට්‍ය පාසල පටන් ගත්තේ. ඔබතුමා ලංකාව පුරාම කියලා නාට්‍ය වැඩමුළු කරේ ඒවයි කරේ නාට්‍ය රංගන ශිල්පය පුරුදු කිරීම. හරි. එහෙනම් පුතේ මෙහෙම දෙයක් අපි දැනගමු. අපි මේ ළමයින්ට කියලා දෙමු. නැත්නම් මේ දරුවෝ දෙන්න බලයි අපි දෙන්න රණ්ඩු වෙනවද කියලා. නේද? මේ දරුවෝ ඔක්කොම බලයි අපි දෙන්න රණ්ඩු වෙනවද කියලා. දරුවෝ දෙන්න නෙමෙයි ගොඩක් නේද? හරි. මෙහෙමයි පුතේ. යම්කිසි ශිල්පයක් කියන්නේ කුමක් හෝ විශේෂයකට පුරුදු පුහුණු කරන ක්‍රමවේදයක්. ශිල්පය පුරුදු පුහුණු විය හැක. පුරුදු පුහුණු කළ හැක. ඔව්. ඕනම කෙනෙකුට. හොඳයි. මං උපත්තියෙම මව් කුසෙන් මෙලොවට ඉපදෙනකොටම කවුරු වෙනවා කියලාද හිතාගෙන ආවේ කියලා කාටද කියන්න පුළුවන්. පොඩි දරුවන්ගෙන් අහනවා තාත්තලා අම්මලා නැත්නම් වැඩිහිටියෝ අහනවා පුතා ලොකු වුණාම කවුරු වෙන්නද කැමති? ඉතින් පොඩි කාලේ එයාගේ සීන ලෝකයේ හැටියට කියනවා ආස දේවල්. වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවරයෙක් වෙන්න, කලාකරුවෙක් වෙන්න. හිතා ගන්න බැරි එකක් වෙන්නත් පුළුවන් නේද? ඒ මොකක් වුණාද? කවුරුවත් කම්කරුවෙක් වෙන්න ඕනේ කියලා නම් කියලා මං අහලම නැහැ. අහලා නැහැ නේද? මං කවදා හරි තීන්ත බාස්සුන් නැහැ කෙනෙක් වෙනවා. එහෙම කියන්නෙත් නැහැ. ඒ සමාජයේ තියෙන වටිනාකම ශිල්ප වලට අඩු නිසා.
එතකොට මේ නීතිඥවරයෙක් කියන්නේ මහින්දාගමනයත් එක්ක ශිල්පීන් විශාල ප්‍රමාණයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගල් වඩු. ඔව්. එතකොට මහුම් කරන අය, සපත්තු හදන අය, ඉදිකටු හදන අය. ශිල්ප පිරිමනෙලන අය, සංගීතකාරයෝ, නැට්ටුවෝ එහෙමත් එන්නේ ඇති මං හිතන්නේ. සංගීතකාරයෝ නැට්ටුවෝ කියන්නේ එපා සංගීත ශිල්පීන් සහ නැටුම් අන්න හරි. සංගීතකාරයෝ නෙමෙයි සංගීත ශිල්පීන් සහ නර්තන ශිල්පීන්. මේ සංජිත් සර් බලන්න සර්. ඒක හරි වචනේ සංගීත ශිල්පය සහ නර්තන ශිල්පය. එතකොට එහෙමනම් රූපන ශිල්පීන් කියන්නේ කවුද? රූපන ශිල්පීන් කියන්නේ චිත්‍රපටිවල, ටෙලි නාටකවල, වේදිකා නාටකවල ඒ රූපන ඒ කියන විෂය ඉගෙනගෙන රංගපාන රංග කලාව ප්‍රායෝගිකව කරගෙන යන අය. එතකොට මම හිතන්නේ වේශ නිරූපණය කරන්නේ ඒගොල්ලෝ. වේශ නිරූපණය කියන්නේ ඒගොල්ලෝ කරන්නේ මට. එතකොට මේ කිසියම් වේශයක් නිරූපණය කිරීම මේකේ අදහස. මේකප් කරනවා කියන වචනේ ඔබතුමා ඒක අර පොතේ කියලා තියෙනවා මං අංග රචනයේ තමයි නිවැරදි වචනේ. ඒකත් ශිල්පයක්. වේශයක් නිරූපණය කරන්නේ කවුද? නළුවා. එහෙනම් වේශ නිරූපණය කරන්නේ කවුද පුතේ? රූපන ශිල්පී. ඒකට කියන රූපන වේදය. එතකොට මේ හැම ශිල්පයකින්ම දැන් අපි දකිනවා මේ වටා පිටාවේ තියෙනවා මැටි කල එතකොට කැමරා උපකරණ චිත්‍ර ශිල්පය චිත්‍ර මූර්ති මේ මහත්තුරු අපිට දකින්න ඉන්නවා. ඒ අදාළ විදිහට ඇපචරේ කරකවන්න පුළුවන්, ඒක ස්වයංක්‍රීය වෙන්න පුළුවන් නේද? ප්‍රගුණ කළා ඒවා. ඒක තමයි. මට ඔකට අත ගැහුවොත් බැරි වෙයි නේද කරන්නේ? සමහර විට මේ ශිල්පීන් තරම් දක්ෂතා විදිහට කරන්න බැරි වේවි. හොය ඉන්නකොට මොකද ඔබ වෙනම මේක පුරුදු පුහුණු කරගත යුතු වැඩක්. හරියට හරි. එහෙනම් පුතේ ඔබ ඔය දාගෙන ඉන්න සපත්තු ජෝඩුවේ ඉඳන් සපත්තු හදන එක ශිල්පයක්. යුම්බියුම් ශිල්පයක් නේ. ඒකනේ අපේ ආචාර්ය පබ්ලිසිල්ලා මහත්තයා කියලා දෙන්නේ අපිට පාඩම්. ඒ වුණාට මත්ය සම්මතයේ හැටියට අපිට වෙනමම ශිල්ප 18ක් 64ක් ඔය ආදි වශයෙන් තියෙනවානේ. කඩු ශිල්පය, දුනු ශිල්පය, සටන් කලා ශිල්ප, ඊළඟට වේදකම, යුම්බියුම් ඒ විදිහටනේ. සුසට කලා කියන්නේ ඕවා. මේ කාන්තාව කෙනෙක් ඉන්න හින්දා කමල් නැද්ද මන්ද කාන්තාවට තියෙනවා කියන්නේ මොනවද? සූසට මායම් නේද? නමුත් කලාව වර්ග කීයද? ඒත් 64ක්. සූසටක්. පිරමිඩ් 128ක් තියෙනවා. හැබැයි එතෙන්දි කලාවන් එහෙමත් තියෙනවද? හරි. සමා වෙන්නේ නැහැ. ඒක කතා කරන්න ඕනේ නැහැ නේද? ඒතර ශිල්පය කියන්නේ ඕක තමයි. ශිල්පය පුරුදු පුහුණු කරන්න පුළුවන් එකක්. ශිල්පය ඉගෙන ගන්න පුළුවන්. ශිල්පය වෙනම පුරුදු පුහුණු කරලා ප්‍රවීණෙක් වෙන්න පුළුවන්. කලාව ඉගෙන ගන්න බෑ කියන එකයි මගේ තර්කය. ඒතකොට මේ පුතාලා වගේ කලාව නිර්මාණය කරන්න. නිර්මාණාත්මකයි. ඉගෙන ගන්න නිර්මාණාත්මකයි කලාව. මේ දරුවෝ වගේ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔබතුමාගේ. ඔව්. එතකොට කලාවේ ශිල්පේ නැද්ද? තියෙනවා. කලාකරුවාට ශිල්පීය දක්ෂතා තියෙනවා නම් හොඳ කලාකරුවෙක් වෙන්න ඒක හොඳ තෝතැන්න. ශිල්පීය දක්ෂතාවය. ඒතකොට ශිල්පයේ කලාව නැද්ද? ශිල්පයේ තියෙන ශිල්පීය දක්ෂතා ශිල්පේ පාවිච්චි කරන කලාව කරන්න. හරි. ওই මාතලේ රත්තොට පැත්තට යනකොට නැත්නම් නුවර පැත්තට යනකොට අපිට අහන පිත්තල භාණ්ඩ හදන ප්‍රදේශේ. ඔව් ඒක කලාවක් නෙමෙයි ඒක ශිල්පයක්. ඒකෙන් යථාර්ථයක් ඥානෙ නෙවන්නේ නේ. එතන නමුත් ඒව හැඩ වැඩ දාපු තියෙනවනේ පිත්තල ලාම්පු අර කලාත්මකයි. කලාත්මක රටාව දැන් ස්වභාව ධර්මයේ කලාව නෑ. ස්වභාව ධර්මයේ කලාත්මක ලක්ෂණ තියෙනවා. ස්වභාව ධර්මයේ කලාවක් නෙමෙයි. කලාත්මක ලක්ෂණ තියෙන එක. ඒ වගේ අරකෙත් කලාත්මක ලක්ෂණ තියෙනවා. සුන්දරත්වය, අපූර්වත්වය. නමුත් යථාර්ථය ඥානනය කරන්නේ නෑ. අර මුල් නිර්වචනයේ සරල නිර්වචනයටවත් එකඟ නැහැ. රසිකයා පිනවන අපූර්වත්වයෙන් තු సౌందర్యාත්මක නිර්මාණය කියන එකටවත් එකඟ නැහැ නේ ඕක. හරි. ඒකේ ශිල්පීය දක්ෂතාවය තියෙයි. දැන් පෙලක් ඔය කුකුලා පහන් කියලා නේවට කියන්නේ කුකුලෙක් ඉන්නේ උස පහන් පෙලක් පහන් තියෙනවා මේ මං ගත්තා මේ අරගෙන ගිහිල්ලා කැලි ටික හයි කරනකොට ඒකේ පොට පැනලා කඩලා ගියා. ඒ ශිල්පීය දක්ෂතාවය නෑ ඒක පාවිච්චි කරන්න. අනික අටෝල. ඒ දෙකම තියෙන්න ඕන. හරි. එතකොට ඒ ශිල්පේ තියෙනවා. ශිල්පේ තියෙන්න ඕන. අනිත් පැත්තෙන් කලාවක් තියෙනවා. අපි ආස වෙන්න බෑ ඒකට. වයලීනය වාදනය කරන්න පුළුවන් වුණාට ඔහු වයලීන වාදන ශිල්පියෙක් මිසක සංගීත කලාකරුවෙක් නෙවෙයි.
ඒක මගේ අදහස. මම හිතන්නේ එහෙම තමයි. එතකොට ලංකාවේ මේ ලෝකේ ඉන්න හැම කෙනෙක් වයලින් වාදනය කරන්න පුළුවන් හැමෝම. ඔව්. ඔහු ඒ පාවිච්චි කරන්නේ මොකටද? වයලින් වාදනය ඔහුගේ හසල දක්ෂතාවයක්. ඔව්. ඔහු වයලින් වාද්‍ය ශිල්පියෙක්. හැබැයි මේ වයලින් වාදනයෙන් එලි දක්වන සංගීත ඛණ්ඩය සංගීත සංධ්වනියකට ඔහු සම්බන්ධ වෙනවා නම් ඒකෙන් කිසියම් යථාර්ථ ඥානයක් සිද්ධ වෙනවා නම් කලාත්මක නිර්මාණ කලා නිර්මාණයකට දායක වෙනුත් තමයි ඒක කලාවකට සම්බන්ධ වෙන්නේ. හරි. නර්තනයත් එහෙමයි. එහෙනම් මම මෙහෙම එකක් අහනවා. දැන් බලන්න අපේ මේ සේවය ලැබෙන මොරටු විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා ඒකකය කියලා තියෙනවා. කොටහක්. වාස්තු විද්‍යා ශිල්පියෝ සහ ඒකෙන් බිහිවෙන දරුවෝ ඉන්නවා හරි දක්ෂ. ඒ අය නොඑක් විදිහේ අද දකින්න එක නෙමෙයි හෙට දකින්නේ. නොඑක් මෝස්තර නිර්මාණය කරනවා නොඑක් ගොඩනැගිලි නිර්මාණය කරනවා. ඒතකොට ඔබ කියන්නේ ඒකේ කලාව නැහැ කියලා. හැමදාම ඉන්නේ පෙට්ටිගේ උට ආසනෙතයි ඉන්නවද ළමයි? නැද්ද? දැන් පෙට්ටි වගේ ඉවල් හදනව නේද? ඒවා එහෙම නෙමෙයි ලස්සනට රවුමට තියෙන ඕන බැල්කනි ඉතින් එහෙම කතා කරනවා. ඒ ගෘහ නිර්මාණ ශිල්පයනේ ගෘහ නිර්මාණ ශිල්පය. ඔහු එය භාවිතා කරලා තියෙන කලාත්මක හැඩයකට. එතකොට ලස්සන ගේකින් යථාර්ථයක් නිර්මාණය වෙන්නේ යථාර්ථයක් ඥානය නෙවෙන්නේ නේද? ඒ ලස්සන උනාට ගේ ඇතුලේ ඉඩ අඩුයි. එහෙම නෙවෙයි එහෙමද? නෑ සමාජ යථාර්ථයක් ඥාන නෙවෙන්නේ නෑ නේකේ. එය භෞතිකව අපිට පේන්න තියෙන කලාත්මක නිර්මාණයක්. හරි. එතකොට කලා ඒක ශිල්පීය දක්ෂතාවය එතන තියෙන්නේ. ශිල්පීය දක්ෂතාවයේ කැටි වෙච්ච තැනක්. තව සමහර ඒවා තියෙනවනේ ඔබ කියන එකට මම මේ ඔබට ඉරේ වෙනව නෙමෙයි. හැබැයි පෙලක් වෙලාට ඉරේත් වෙනවා. එහෙම වෙන්න ඕනේ නේද අපි තර්කයක් මේ ළමයින්ට දැන් පඩිපෙල් තියෙනවා. ලස්සන ගෙවල් වල මෝස්තර කරලා තිනවා පඩිපෙල්. එක්ක පඩිපෙලේ යන්න පුළුවන් එක්කෙනාටයි නගින්න පුළුවන්. එක්ක පඩිපෙලේ නගිනකොට දනිස වදිනව නහයි. මෙහෙම පඩිපෙල් තියෙන්නේ. අර ශ්‍රීපාද යනකොට අපිට තියෙන්නේ නේද? හරිය එන්නේ වගේ මහගිරි දම නගිනවා වගේ. නමුත් පෙලක් ඒව ඇතිනවා පඩිපෙලේ නැග්ගට අපි දන්නේ උඩට ආවද කියලා. ඒ තරම් සෑහලුවෙන් උඩට ඇවිල්ලා නේද? මේ ටික හිතන්නේ කොහොමද? මේ නිර්මාණකරුවා මේකේ හරහට යන්න පඩිපෙළ හදන්න පුළුවන්. එතකොට ඔහු කල්පනා කරන්න ඕනේ මේ නිවසට නගින්න කී දෙනෙක් ඉන්නවද? කොයි වගේ මිනිස්සුද මේකේ ඉන්නේ? ඒක හොයන්න නැතුනේ මේ හදලා තියෙන්නේ. ඒක හොයන්න නැතුනේ මේ හදලා තියෙන්නේ. එතකොට ඔහුගේ චින්තනයේ තුලම තියෙනවානේ මේ ශිල්පී අදක්ෂතාවය. ඔව්. මේක නිර්මාණය කිරීමේදී මට හිතෙනවා මෙහෙම ප්‍රශ්න රංජිත් සර් කොච්චර ශිල්පයේ තිබ්බත් කලාත්මක හැකුත් නැතුව හරි වැඩක් කරන්න බෑ. හරියට හරි. ඒ නිසා තමයි කලාව හා ශිල්ප කියන මාතෘකාව අපි මෙතෙන්දී එකට එකතු කරන්නේ. ඒ වගේම කොච්චර කලාත්මක හැක් තිබුණත් ශිල්පීය දක්ෂතාව නැත්නම් ශිල්පියෙක් වෙන්න බෑ. ඉතින් ඒ කලාත්මක හැක් තිබුණාට පුරුදු පුහුණු කළ යුතු ප්‍රගුණ කළ යුතු වැඩක් ශිල්පය. හරි. උදාහරණ හොඳම උදාහරණය තමයි අපි නාට්‍ය කලාව නිසා මේ කතා කරන්නේ. අපි ගමු සරච්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය. සිංහයා රඟපාන්න පුළුවන්ද ගායන ශිල්පය නර්තන ශිල්පයේ නැති රූපණ ශිල්පියෙකුට? අපි මේ ශිල්ප තුනම පාවිච්චි රූපණ ශිල්පියා. ගායන ශිල්පය නර්තන ශිල්පය නැත්තම් බෑ රඟපාන්න. මනමේ කුමාරීට රඟපාන්න බෑ. මනමේ කුමාරයා වැද්දා. සිංහ බාහුව සුප්පා දේවිය කරන්න බෑ. ඔහු ශිල්පීය දක්ෂතා තියෙන කෙනෙක් වෙන්න ඕන. ඇයි සරච්චන්ද්‍ර මහතා ඒවම තෝරලා ගන්නේ? ඒක තමයි ওই චරිත රංගපාන කට්ටිය අඩු දැන්නේ. කට්ටිය හිටියට ඒ රංගපාන අය දැක්කම අපිට පේනවා මෙයාගේ කලින් එක්කෙනාට සාපේක්ෂව ශිල්පීය දක්ෂතාවය අඩුයි කියලා. එතකොට ඔබ කියන්නේ හොඳ රූපණ ශිල්පියෙක් වෙන්න නම් ඔහුට රංගපාන්න පුළුවන් විවිධ ශිල්පීය දක්ෂතා තියෙනවා. විවිධ නටන්න ස්ටේජ් එක මත අපිටම ගිටාරයක් වාදනය කරන්න වෙනවා. ඒක බොරුවට කරනවට වඩා ගිටාරයක් වාදනය කරන්න පුළුවන් නම් මේක බොහොම ලස්සනයි නේද? හරි නේද? බොරුවට කළ රඟපාන්නත් පුළුවන්. ඒකෙත් එක ක්‍රමයක් තියෙනවා. ඔබ දන්නේ නැති. ඔව්. එහෙම ක්‍රමයක් තියෙනවා. නමුත් හැබෑවටම රඟපාන්න පුළුවන් වන නාටක තියෙන්න පුළුවන්. මේ හේතුව මොකද්ද? ළඟදී නාට්‍යයක් මම දැක්කා. ඔව්. කොළඹ එකේ 12 දෙනෙක් ගිටාර වාදනය කරනවා. 12 දෙනාම සජීවීව ඇත්තටම වාදනය කළා. ඔව්. මම හොයලා බලපුවම ඒගොල්ලෝ වාදනය කරන්න බැරි අය මේ නාට්‍ය රංගපෑම සඳහා ගිටාර වාදනය ඉගෙනගෙන තියෙනවා පුහුණු වීම දවසට දවසේ සිට. හරි. ඒක ශිල්පයේ ප්‍රගුණ කළානේ. එතකොට ඒ කියන්නේ
රූපන ශිල්පියෙකු ශිල්පය ප්‍රගුණ කළ යුතුයි. ආවට කියට බෑ. මෙන්න මෙතන එකක් එනවා දරුවනේ ලොකු ගැටලුවක්. මං ඒ වෙත අපේ දිශානතිය වෙන් කරනවා හරවනු. මොකද්ද? රූපන ශිල්පියෙකුට සාමාන්‍යයෙන් තනි ශිල්පයක් පුරුදු වෙච්ච ශිල්පියෙකුට මෙන් නොව විශාල වශයෙන් ගැටලු මතුවෙනවා. ඇයි? දැන් මේ දරුවෝ අපි හිතමු රංගපාන වෙන ඔතෙලෝ නාටකේ අපිට නිර්දේශිතව තියෙන ග්‍රන්ථයක් තිබ්බ ග්‍රන්ථයක් ඔතෙලෝ නාටකේ ඔතෙලෝ දැනුත් තියෙනවා. ඔව් දැනුත් තියෙනවා මම මතක් කරන්නයි කිව්වේ ඔතෙලෝ නාටකේ ඔතෙලෝ සේනාධි නායකවරයෙක් නේද? ඔව්. දක්ෂ සටන්කරුවෙක් යවනෙක් ජාතකයෙක් ඔව් යවනෙක් ඒක තියෙනවා. ඊළඟට අපි හිතමු නෝරාගේ ගෙදර සෙල්ලම් ගෙදර කියලා කියන්නේ නේද? හෙන්රි කිප්සන්ගේ The Doll's House. පරිවර්තනය කළා තියෙනවා නේ. සෙල්ලම් ගෙදර, රූකඩ ගෙදර, බෝනිකි ගෙදර, නෝරාගේ සෙල්ලම් ගෙදර. කීපයක්ම තියෙනවා. තියෙනවා. ඒතකොට මේ නාට්‍යයේ ක්‍රොග්ස්ටඩ් ඕටෝවල්ඩ් හෙල්මර් ගේ චරිත රඟපාන්න තියෙනවා. අපි හිතමු ඒ නළුව ගණකාධිකරණය ගැන දැනගන්න ඕන එහෙමනම්. ඔව් ඒ සම්බන්ධව කතා කරන සංවාදයක් තියෙනවා නම් හරියට ඒක විශ්වාසවන්ත විදිහට ඒක පුරුදු වෙන්න ඕන කතා කරන්න. හරි. මේ ළඟදී මම දැක්ක පොතේ එක්තරා ටෙලිනාට්‍යයක පොල් ගෙඩියක් ලෙලි ගහනවා එක්තරා චරිතයක්. පොල් ගෙඩිය ලෙලි ගහනකොට පොල් ගෙඩිය කොයි පැත්තේද ඉස්සෙල්ලා ලෙල්ල ගහන්න අදින්. එතකොට කොහොමද ඒක හරියට අතින් අල්ලන්නේ? පොල් ගෙඩිය ලෙල්ල ගහන විදිහට. මේ ශිල්පියක් දැනගන්න ඕනනේ. ඔව් ඒක ඒ රූප රාමුට ආවට පස්සේ ඔහු දන්නේ නැත්නම් ඒ පුරුදු වෙලා එන්න ඕනේ. නැත්නම් ඉතින් අපිට ආධුනික බව පේනවා. ඒකට අපි අවිශ්වසනීයත්වයේ කොට නැගෙන. අනිවාර්යෙන්. අපි දන්නවා මේ කරන්නේ බොරු. ඒකට අපි කලාවේ රසඥතාවයෙන් ඈත් වෙනවා. අපි ඒ ටෙල් නාට්‍ය අයින් කරනවා. මට මතකයි ඒ වගේ මේ එහෙම ප්‍රේක්ෂකයෝ මේ රියදුරු බයිසිකල් පදින අය, කරත් එලවන අය, ඔය වගේ නුහුරු විදියට ඕක කරලා මේ ප්‍රේක්ෂකයෝ hina වෙච්ච අවස්ථාවන තමයි. අනිවාර්යයෙන්ම. සේලම චිත්‍රපටියේ මට මතකයි රවීන්ද්‍ර රන්දිනී මහත්මයා ලොරියක් එලෝගෙන යනවා මරදානි. ඒ ලොරිය එලෝගෙන යනකොට සාමාන්‍ය රියදුරු මහතුරු මේ ගියර් එකේ තියෙන අතින් මෙහෙම කතා කරනවා මේ අතින් සුක්කාන මල්ලාගේ. හරියටම එතුමා ඒ රංගපාල ඉදිරිපත් කළා. ඒක මට දකින්න ලැබෙන්නේ එතුමා ඒ රියදුරු ශිල්පය ගැන සහ සාමාන්‍යයෙන් මොටර් කාර් එකක් එලවනවා වගේ නෙමෙයි ලොරිය එලවන රියදුරු යන විදි ඔක්කොම නිරීක්ෂණය කළා. එහෙමනම් රූපන ශිල්පියෙක් මොකද්ද කරන්න ඕන පුතේ? ලෝකේ සෑම විෂයක්ම සෑම ශිල්පයක්ම ප්‍රගුණ කරොත් ඔහු හොඳ රූපන ශිල්පියෙක් බවට පත් වෙනවා. එහෙනම් ඔබට ඉතා හොඳ ආරංචියක් මං කියන්නේ. අශ්වයන් පිට යාමනේ. හරියට හරි. ඒක තමයි මේ කියන්නේ. ලෝකයේ තියෙනවා රූපණය පිළිබඳ උගන්වන පාසල් කීපයක්. ඇමරිකාවේ තියෙනවා, ඉංගලන්තයේ තියෙනවා, ඉන්දියාවේ තියෙනවා. ඔබ විශ්වාස කරන්න රූපණය උපාධියකටමයි පුරුදු කරන්නේ. මේ පුරුදු කරනකොට පුතේ කාලය පෙළක් ඒවා තියෙනවා අවුරුදු 10යි. ඔබගේ වැනි වයසින් උසස් පෙළ සමත් වූයන් පස්සේ අමාරු වූයන් පස්සේ තමයි බඳව ගන්න. එතකොට අවුරුදු 10ක් පුහුණු වීම. මේ පුහුණු වීමේදී පළවෙනි එයාට අදාළ කාරණා ගොඩක් තියෙනවා. එක රසායන විද්‍යාව උගන්වනවා. භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, කලාව පිළිබඳ න්‍යාය ඔක්කොම උගන්වනවා. ඒ විතර නෙමෙයි. ඊට පස්සේ අපි තුමු රංජිත් සර් ගියයි කියලා. රංජිත් සර් එදා ඉඳන් ඉගෙන ගන්නවා ගුවන් යාන පදවන්න. PPL කියනවා private pilot license. අශ්වයන් පිට යන්න. අශ්වයන් පිට යන්න. horse riding. විවිධ වාහන පදවන්න. පිහිනන්න. හමුදාවේ පුහුණුව. ඔව් ආයුධ පාවිච්චි කරන්න. සියලුම ආයුධ පාවිච්චි කරන්න. ඇක්‍රොබැටික් කියලා නේ නළුවා ෆිලම් ගහන්න එක එක දේවල් පුරුදු කරනවා. හැමදේම පුරුදු කරනවා. සටන් කලාව. ඒගොල්ලෝ කියනවා අංග සම්පූර්ණ නළුවෙක් කියන්නේ දැන්. කියන්නේ නළු කලාව පිළිබඳ ඒ ශිල්පය පිළිබඳ උපරිමේ.
ඉන්දියාවේ ඒකෙදි නර්තනයේ මූලිකත්වය ගන්නවා නේ. නර්තනය, ගායනය, වාදනය කමලහාසන් කියන අසහාය රූපණ ශිල්පියා මේ ලංකාවෙන් උඩරට නැටුම් පවා නැට්ටු අරන් ගිහලා ඉගෙන ගත්ත මිනිස්සෙක්. ඔව් ඒ රටේ තියෙන නැටුම් වලට අමතරව චිත්‍රපට කීපයකම ඔහු භරත නටනවා. ඔහු හොඳ කතිකාචාර්යවරයෙක්. හොඳට උගතෙක්. මේ ශිල්පේ පිළිබඳ විවිධ නර්තන ශිල්පේ පිළිබඳ. ඔහුගේ සලංගේ ඔලි කියන චිත්‍රපටිය මම බැලුවා. මේ චිත්‍රපටියේ ඔහු මේ භරත මේ කතක් මේ කූතියාත්තම් මණිපුර මේ ඔඩිසි මේ කොහොම නටලා පෙන්නනවා. මේ එකම තාලේ මේ විදිහට මෙහෙමයි මේකට මෙහෙමයි මේකට මෙහෙමයි කියලා නටලා පෙන්නනවා. ඒ දක්ෂතාව තියෙන ශිල්පී හොයන්න අඩුද වැඩිද? අඩුයි. එහෙනම් ගොඩක් වෙලාවට දකින්න හිටින්නේ කොහොමද? ඒක තමයි අපි ඔයගොල්ලන්ට උගන්වන්නේ. අනිවාර්යයෙන්ම ශිල්පියෙක් වෙන්න. ශිල්පියෙක් වෙලා කලාවට එන්න. එතකොට කලාව කරන්න ලේසියි. නැත්තම් ඔබට අර මනෝරත්න මහත්මයාගේ බූරුව මහත්තයා නාට්‍යයේ තියෙන ඩයලොග් එකක්. බඩවැල් තෙල් නාට්‍ය එකලස් කරන බාසුන් නැහිලා කියලා වචනයක් ඔහු කියනවා. ඔහු ඒ වචනේ අරගෙන තියෙන්නේ අර ශිල්පීය අදක්ෂතා තියෙන අය මේ කටයුතු කිරීම සම්බන්ධව කියන්න ඕන නිසා. මට තව ප්‍රශ්නයක් මතුවුණා රංජිත් සර් ඕකේ. ඔව්. එතකොට අපි හිතමු වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ගත්තොත්. ලොකු ප්‍රශ්න කොටකට මැදිහත් වෙන්න වෙනවා ශිල්පේ දන්නේ නැත්තම්. දැන් මේ දරුවන්ටත් හිතෙනවා මටත් පුළුවන් අධ්‍යක්ෂණය කරන්න. හැබැයි රංගාලෝක ශිල්පේ දැනගන්න වෙනවා. නැත්තම් ලයිට් දාන එක්කෙනා එයාට ඕන දේවල් කරලා ඔබ අතරමං කරනවා. රංගාලෝක ශිල්පේ දැනගන්න වෙනවා. මම පොඩි කාලේ තරම පොඩි නමුත් ওই චිත්‍රපටි කලාවත් එක්ක පොඩි වැඩවල සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේ මම දැක්කා ශ්‍රී ලංකාවේ අසහාය නළු රජෙක් වන ගාමිණී ෆොන්සේකා මහත්මයා රංගපාපු චිත්‍රපටයක් එතුමාම අධ්‍යක්ෂණය කරනවා වෙන්න පුළුවන්. මේ චිත්‍රපටියේ රංගපාද්දී එතුමා කියනවා මේ පැත්තේ ඉඳන් ওই ලයිට් එක වොට් 250යි. 250 ඇති මේ වැඩේට. බල්බ් එක ඇති වොටීයතාවේ වොට් ප්‍රමාණය වෝල්ට් ප්‍රමාණය ඒවත් දැනගෙන ඇයි මේව ඕනද? අධ්‍යක්ෂකවරයාගේ හරියයි නේද මේව දන්නේ නැත්තම් ඔව් නැත්තම් ඔබ කොහොමද නිවැරදිව මේ වැඩේ Tamanට ලබා ගන්න අවශ්‍ය ඉෆෙක්ට් එක ගන්න කොහොමද දන්නේ නැත්තම් අධ්‍යක්ෂකවරයා මේක මෙහෙම කරන්න හදිසි නළුවා බැහැයි කිව්වොත් කරන්න දන්නේ නැහැ කිව්වොත් කොහෙන්ද මං කල්ලා පෙන්නන්න කියලා කල්ලා පෙන්නන්න පුළුවන් නේද ඒ විතරක් නෙවෙයි ඔබ අංග රචනය ගැන දැනගෙන ඉන්න ඕන ඔව් අධ්‍යක්ෂකවරයා හොඳයි නේද දැනගෙන හොඳයි නෙවෙයි දැනගත්තේ නැත්තම් අතරමං වෙනවා ඉතින්. ඔව්. අංග රචනා ශිල්පියාට ඕන දෙයක් තමයි කරන්නේ. හොඳ උදාහරණයක් කියන්න රජි සර්. බොරැල්ලි YMB එකේ පෙන්නවා ඒ කාලේ නාට්‍යයක් 80 ගණන් වල මේ නාට්‍ය අංග රචනය කරන්න ගියා එක්තරා හිතවතෙක් මගේ. මේ හිතවතා දන්නේ නැහැ අංග රචනය කළාට නාට්‍ය බලලා නැහැ. ඔව්. නාට්‍ය මංගල දර්ශනේ. යා මේ කො ගන්න තගලෙන් ඔය මොකද්ද චරිතේ කිව්වා. දැන් මේ මූණාලගෙන. දැන් මෙයා මෙහෙම ඉඳන් ගෙන අවුරුදු 20ක් 25ක් විතර ඇති මේ තරුණෙක්. තරුණයා. කිව්වා ටක් ගාලා ගත්තා. පට ගාලා මේකප් කළා තරුණයා කියලා රවුලකුත් දැම්ම ලස්සනයි නේ. කිව්වා යන්න මල්ලි කිව්වා ගියා. දැන් මේ තරුණයා ගිහින් ඉන්නවා. දැන් නාට්‍ය පටන් ගත්තා. රංගපාන ටික වෙලාවක යනකොට රංගපානකට කියන ඔයා අනිත් චරිතය කියනවා මේ චරිතයට කියනවා මං ඒ වෙලාවේ තමුසේ වඳුරු ගත්තේ තමුසේගේ වම් ඇහැට තියෙන ලොකු ලපේ හින්දා ඕ ලපේ නෑ නේද දැන් නාට්‍ය එතනින්ම ඉවරයි නේද ඔව් ඉතින් මිනිස්සු කෑ ගන්න ගත්තා කෝලපේ කියලා අංග වස්ත්‍රාභරණ ගැන දැනගෙන ඉන්න ඕන. අනිවාර්යයෙන්ම ඔබ කිව්ව මේ අංග රචනයේට පොඩි එකතුවක් කරනවා. මේක අධ්‍යක්ෂකවරයාට කියන්න තිබ්බා නේද? ඔව් කියන්න තිබුණානේ මේ මෙහෙම කියලා. මෙතන තිබුණා මේ ලපේ මට ඕනේ කියලා. මේක දැම්මේ නැත්තේ ඇයි? මේ ටගල්කින් දාගෙන ඉන්නේ. නිසා අධ්‍යක්ෂකවරයා මේ අංග රචනාව කලාවක් හැටියට භාවිතා කරන්න කලින් ඒ ශිල්පයක් ඒක. ඒ ශිල්පය ප්‍රගුණ කරලා තියෙනවා.
ශිල්පය දැනගෙන. අංග රචනා කලාවක්. ඔව්. ඒකේ ශිල්පයක් නේ මුලින්. ඒ ශිල්පේනේ කලාවට පාවිච්චි කරන්නේ. ඔබ කිව්වනේ ඇඳුම් නිර්මාණය ගැන. ඔව් ඊට පස්සේ ඇඳුම් නිර්මාණය ගැන දැනගෙන ඉන්න. හරි හොඳ වැඩක් වුණා. ෆ්‍රෙඩරිච් ඩියුරන්මර්ට් කියන ලෝක ප්‍රකට නාට්‍ය රචකයා ස්වීඩන් නේද? ඔව්. රචනා කළ The නාට්‍ය Visit of the Old Lady. හරියට හරි. පරාක්‍රම නිරියල්ල කරා උත්තමාවි කියලා ඔබෙහි වෛද්‍යවරයාට රඟපෑවා. ලංකාවේ නීල් ශ්‍රී විජේසිංහ කියන මහත්මයා පරිවර්තනය කරා. මං හිතන විදිහට ශ්‍රී ලංකාවේ දැවැන්ත නිර්මාණය. දැවැන්ත කියන්නේ නනු නිලියම 80 ගානක්. ක්ලෙයා සැකනේෂන් ආර්යාවට සුනිත්‍රා සරච්චන්ද්‍ර මහත්මිය අති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළා. අනිවාර්යෙන් ඊට පස්සේ ඇල්ෆ්‍රඩ් ඩිල්ගේ චරිතය රංගපෑවේ එච්.ඒ. පෙරේරා. අපි ඔක්කොම රංගපෑවා. මේ නාට්‍යයේ රංගපානකොට හොඳ අත්දැකීමක් තියෙනවා. නාටකේ නිව්ස්ලින් දොස්තර මහත්තයාගේ චරිතය තමයි මම රංගපෑවේ. එතකොට මේ සඳහා කෝට්, කලිසම්, ටයි ආදී අඳින්න ඕන. මේ ජර්මන් දොස්තරව කෙනෙක් නේ. මට අඳින්න දැන් අපිට ඔක්කොමට ඇඳුම් නිර්මාණය කරන ඇඳුම් නිර්මාණය සම්බන්ධ වෙන හැටි. ඇඳුම් නිර්මාණය කරන මහත්මයා මගේ ඉන්න බැලුවා සයිසිකට ඇඳුම් නිර්මාණයට අවශ්‍ය කලිසම ගෙනල්ලා මට. අනේ පුරුදු පුහුණු වීම වෙන දවසේ කොහොම හරි මං ඇඳගෙන හිටපු කලිසම් පිටින් කරලා තින්නේ. ඒක කිසි ගැටලුවක් උනේ නැහැ. ඊට පස්සේ ජයලාල් ওই පාට නෙමෙයි මං ගෙනාපු පාට කලිසම තියෙනවා. ඒක තමයි ඇඳ ගන්න ඕන. මං කිව්වා හා එහෙනම් ෂෝ එකට ඇඳගමු නේද කියලා. පහුවදා නාට්‍ය දර්ශනයේදී මේ කලිසම දුන්නා. හා මේ කලිසම මෙතනින් උඩ ගන්න බෑ. ඉරයි. මම බැලුවා මාර වැඩ. මම ඉන බලලා නේද ගෙනාවේ. ඉන ඇදලා හීනි කළා ඕම කළා බොත්තම දාගත්තා. දාගෙන දැන් සිප් එකත් ඇදගෙන මෙහෙම ඉන්නවා. දැන් රඟපානවා චරිතය යනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් සැකනීසෙන් මැතිනිය අපේ නගරේට අපේ දුප්පත් නගරේට ආපු ඔබ අපි හැමෝම පිළිගන්නවා ආදරේ. නිව්ස්ලින් දොස්තර මහත්තයා හැටියට මට කියන්න තියෙන්නේ කරුණාකරලා අපේ නගරයට ආධාර දෙන්න. ඒකට සුනේත්‍රා මහත්මිය කියනවා ඔව් මම ආධාර දෙනවා. කෝටි ගණන් ආධාර දෙනවා. කෝටි ගණන් ආධාර දෙනවා කියලා මට තියෙන මේ කකුල උස්සන්න. දෙපාරක් ඉස්සු ගමන් දැන් ඉනින් ඉර කියලා තිබ්බට පිටිපස්ස පැත්තේ මුළු කලිසම පැලිලා. දැන් ඊට පස්සේ මට මෙහෙම රවුමක් දුවලා යන්න ඕන කෝටි ගණන් ආධාර කරනවා ගෑගෙන යන්න ඕන. මට යන්න විදියක් නැහැ. ඒ වෙනුවට මං ගියේ මේ අතට කෝටි ගණන් ආධාර කරනවා. කෝටි ගණන් මං දන්නවන්නේ වැඩි වුණා කියලා. එතකොට බලන්න මේ නාට්‍යයට අසාධාරණයක් වුණාද නැද්ද? වුණා. මොකක් නිසාද? රංග වස්ත්‍රාභරණ නිසියාකාරව පිළියෙල කරපු නැති නිසා. ඒ ගැන අධ්‍යක්ෂ එදාන නිෂ්පාදකවරයා නැත්නම් අධ්‍යක්ෂවරයාගේ අවධානය තියෙන්න ඕන. ටීම් එකක් භාවිතා කරන්න ඕන. ඔව් අධ්‍යක්ෂකවරයා පරාක්‍රම නිරේල්ල මහත්තයා එතුමා කියලා තිනවා ඔය හරියට හරි ගැසගෙන ඒවා හරි මමනේ වරද්දලා තින්නේ දැන් කලිසම මාරු කරගෙන හරි මමත් වැරදිදී ඉතින් කොට ඉතින් ඊට පස්සේ වෙලා තින්නේ નિયમિત කලිසම නෙමෙයි යාගේ ගෝලයා ගෙනත් දාලා තින්නේ වෙන කලිසම මේවා ප්‍රේර පුහුණුවේදී සවේශ පුහුණුවේදී ඇඳ නැති වරද නේද? ඊළඟට රංග භාණ්ඩ ප්‍රොපර්ටිස් ගැන ලොකු හැකියාවක් වමනාවක් අවබෝධයක් තියෙනවා නාට්‍යකරුවෙකුට. මෑතකදී බර්ටෝල් බ්‍රෙජ්ගේ ගැලීලියෝ නාට්‍ය පරිවර්තනය කළා ඉදිරිපත් කළා අපේ සමන් පුෂ්ප ලියනගේ ඊයේ පෙරේදා තමයි පොත එලි දැක්කුවේ. ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේදී මහජන පුස්තකාලය සේවා මණ්ඩලයේ. හරි. පොත එලි දැක්ුණා. එතුමා මේට කලින් නාට්‍යයක් නිර්මාණය කළා මැක්බත් විලියම් ෂේක්ස්පියර් 91. හරියට හරි. මේ නාට්‍යයේ මැක්ඩෆ්ගේ චරිතය රඟපෑවේ මං. ඉතින් පසුතල නිර්මාණය නම් ඇත්ත කියන්න ඕන. හැදුවේ මම. නමුත් මට පොඩි වැරද්දක් වුණා. ඒකට අදාළ කොකු ගීපයක් දාන්න බැරි වුණා. මොකද පොඩි මේ කියන්නේ දෙවනි වේදිකා ගීපයක් තිබ්බ උපවේදිකා ගීපයක් තිබ්බනේ. ඔව්.
ඉතින් මේ කොක්ක දාන්න බැරි වෙච්ච නිසා මමම ගිහිල්ලා දූවගෙන ගිහිල්ලා පණිනෝ එක වේදිකාවකට. පැනලා කඩුව මෙහෙම අරන් ගෑ ගන්නකොට මම පැන්නා ලෑල්ලයට ගියා අනිත් පැත්තෙන් මතු වුණා. මම බලනවා මගේ මූණ ඉස්සරහා ලෑල්ලම තියෙනවා අනිත් පැත්තට. ඉතින් ප්‍රේක්ෂකව hina වුණා අපොඩි ගැහුවා සමහරු හෝ තිබ්බා වෙන්නත් පුළුවන්. මේ වැරදි අපි කලේ නිෂ්පාදකයාට. ඔව්. ඒකාතකී. ඒ අපි ශිල්පීය දුර්වලතාව වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. ශිල්පයේ දුර්වලතාවය. මෙච්චර යන්ත්‍ර සූත්‍ර තියෙද්දි අපි ලාභයට වැඩ කරන්න ගිහිල්ලා මොකද වෙන්නේ? එහෙනම් තව දෙයක් ශිල්ප භාවිතා කරනකොට දැනගන්න ඕන හොඳම දෙයක් මොකද්ද දන්නවද? කැටි කළා කිව්වොත් රංජිත් මහත්තයා මෙයින් එහාට කතා කරන්න. දැන් ඔත්පුතුමා කතා කරන අඩු වුණා. අවශ්‍යම දේ අවශ්‍ය තැනට ගන්න. එතකොට සංගීතයේ ශිල්පයක් නාට්‍ය නිෂ්පාදකවරයා ලොකු දැනුමකින් යුක්ත සංගීතඥයෙක් නොවුනත් ඔහුට හොඳ ඉවක් තියෙන්න ඕන තමන්ගේ නාට්‍යයට අවශ්‍ය කරන සංගීතය භාවිත කිරීම සම්බන්ධ. ඔය ජයසේන ජයකොඩි මහත්තයාගේ පුතා ඉන්නව නේද? ප්‍රසන්න ජයකොඩි මහත්තයා. ඔව්. ඔහු naට්‍යයක් කරා සෙවණේලි සහ මිනිස්සු කියලා. ඒක සංගීතය කළේ කවුද? ගයන් ගණකදාර මහත්තයා. හරියට හරි. ජාතික යවුන සමාජ සහ තරුණ සභාව ඉදිරිපත් කරපු යවුන සම්මාන උළෙලේදී එක අවුරුද්දක ඉදිරිපත් වුණා. මේ නාට්‍ය සංගීතයේ ගයන් ගණකදාර ඉතාලම හිතන්න බැරි වැඩ කළා පුංචි උපකරණ ටිකකින්. මම දන්න විදිහට හොඳම සංගීතයව සම්මානය හම්බුණා. රාජ්‍ය නාට්‍ය වලට ඔහු අගය කිරීමට ලක් වුණා. යවුන සම්මාන වලට සම්මානය ලැබුණා. උචිත අනුචිත බව ඖචිත්‍යය තිබිය යුතුද නැද්ද? සංගීතය කරද්දී තිබිය යුතුයි. ඔව්. මම මෙහෙම කිව්වොත් ඊඩිපස් නාටකයට සිතාරේ භාවිතා කළොත් මොකද වෙන්නේ? ඊඩිපස් නාට්‍යයේ සම්භාවය ඒ කොහේ භූමියකද සිද්ධ වෙන්නේ? ග්‍රීසිය ඒක යුරෝපීය ක්‍රිස්තු පූර්ව 5. එතකොට මේ සිතාරේ භාවිතා කරොත් ඒක පෙරදිග කතන්දරයක් වෙනවා. එතකොට මේ අර්ථකථනය පොඩි පටලැවිලි සාගත තත්යකටපත් වෙනවා. තබ්ලාවක් ගැහුවොත් එහෙම සිතාරයක් පාදනය කළොත්. මට මේ හිතෙනවා මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා කියලා අහන්න ඔබට. සර්ලා කතා බහේ දැන් විවිධාකාර වූ ශිල්ප ගැන අපිට අහන්න ලැබුණා. ශිල්ප කියන එකට හරියටම නිර්වචනයක් දුන්නොත් සර්. හොඳයි. මම මේ රංජිත් සර්ට කියනවා පහදලා දෙන්න කියලා. ඔව්. ශිල්පය කියන්නේ ශිල්පියා පුද්ගලයා ඉන්නේ. පුද්ගලයාගේ හසුරු කෞශල්‍ය. හසුරු කෞශල්‍ය කියන්නේ අපිට යම් කිසි දෙයක් කරන්න අපි හැසිරවීමේ කුසලතාවක් තියෙනවානේ. ඒ හසුරු කෞශල්‍ය මුල් කරගෙන කිසියම් පුරුදු පුහුණු කළ හැකි කාර්යයක්. අපි හිතමු නර්තනය කාර්යයක්නේ නර්තනය කියන්නේ. ඒ නර්තනයේ ශිල්පයක් බවට පත් වෙන ශිල්පියාගේ කෞශල්‍ය මත. දැන් අපි ගත්තොත් තජ්ජිත් තොන් නම් තා කියලා කස්තිරමක් තියෙනවනේ බොහොම සරල. ඒ කියන්නේ ඔබට නටන්න පුළුවන්. නෑ මම මේ නර්තන ශිල්පය පිළිබඳ බොහොම සුද්ධක් දන්නවා. ඒ හිතෙනවා ඔබ වෙස්කරපු ශිල්පියෙක්ද කියලා. ඒ කියලා දෙන්න බලන්නේ. ඒ තජ්ජිත් තොන් නම් තා කියලා මෙහෙම නටුවොත් දැන් දැන් මැන්ඩියට යන්න කිව්වම කෙනෙකුට මෙහෙම මැන්ඩියට යන්න පුළුවන්. එතකොට අපිට පේනවා යාට ශිල්පීය දක්ෂතාවයක් හසුරු කෞශල්‍යයක් නැහැ කියලා. ඒවට මෙහෙම මැන්ඩියට ගියොත් එයා එකපාරට අපි දන්නවා මොන හරි නර්තන ශිල්පය ප්‍රගුණ කරලා තියෙන්නේ කියලා. ඉතින් තජ්ජිත් තොන් නම් තා කියන එක මෙහෙම තජ්ජිත් තොන් නම් තා කියලා නටුවොත් පොඩි ලාස්‍ය ගතියකුත් වෙනවා. පිරිමි ළමයි එහෙම නටන්නෙත් නැහැ. ගෑනු ළමෙක් නැතුවත් මේකේ පොඩි දුර කැතක් තියෙනවා. ඒ කියන්නේ අර හසුරු කෞශල්‍යයක් නැහැ. මෙහෙම නටුවොත් තජ්ජිත් තොන් නම් තා එහෙම නටුවොත් එහෙම කෙනෙකුට බලන් ඉන්න හිතනවා වෙන්න පුළුවන්. මොකද්ද තිබුණේ? හසුරු කෞශල්‍ය මුල් කරගෙනයි මේක එළියට එන්නේ. රොඩ්නි වර්ණකුල කියන ශිල්පියා සින්දු කියනකොට හරියට වාද්‍ය භාණ්ඩයක් වාදනය කරනවා වගේනේ. මේ මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වාදනය වෙනවා වගේ. ලාංකේය වේදිකාවට දායක වුණු පුදුම කෘතහස්ත ශිල්පී. ඉතින් ඒ තියෙන්නේ එයාගේ හසුරු කෞශල්‍ය. මේක මෙයාට උපතින් තිබ්බේ නැහැ. එයා ඒක බෝන් ටැලන්ට් එකක් තිබුණා. උපත්යෙන් එන එකකුත් තිබුණා. ඒක උපමට්ටම් වෙලා දැන් ඇවිල්ලා තියෙනවා මේ තත්වෙට. ඒ නිසා ශිල්පය කියන්නේ පුරුදු පුහුණු කළ හැකි ශිල්පියාගේ හසුරු කෞශල්‍ය මත පදනම් වන කිසියම් වූ කාර්යයක්. ඒක තමයි ශිල්පය.
ඕනම එකක් එහෙමයි. දැන් අපි ගත්තොත් නාට්‍ය කරන්නේ නාට්‍ය කලාව නිසා අපි නාට්‍ය කලාවට සම්බන්ධව කතා කරන්නේ. නාට්‍ය කලාවේ අපි හිතමු නටන ගමන් සින්දු කියන චරිතයක් තිබ්බා කියලා. මේ පුද්ගලයාගේ හසුරු කෞශල්‍ය නැත්තම් පුළුවන් මේක කරන්න. කිසි කාලයක කරන්න බෑ. ඒකට වෙනම ශිල්පීන් පිරිසක් ලංකාවෙත් ඉන්නවා. කවදාවත් ඒ පිරිසකින් තොර මේ වගේ චරිතයක් කරන්න වෙන්නේ නැහැ කාටවත්. උදාහරණ ඕන තරම් තියෙනවා අපිටනේ. සිංහා ජයශ්‍රී චන්ද්‍රජිත් මහත්මයා මෑත කාලේ අන්තිමටම කරපු ප්‍රවීණම ශිල්පියා. ඔහුගෙන් පස්සේ සිංහ බාහුව අපි දකින්නේ මට නම් දකින්නේ අර ක්වොලිටියෙන් නෙමෙයි, අර ගුණාත්මක භාවයෙන් නෙමෙයි. හසුරු කෞශල්‍ය නැති සිංහයෝ තමයි මේ වෙනකොට මම දැකලා තියෙන්නේ ඔහුගෙන් පස්සේ. මේක ප්‍රගුණ කිරීමේ ප්‍රශ්න, මේක ශිල්පීය ප්‍රශ්න. ඒක ශිල්පය යනු කිසියම් පුද්ගලයෙක් ඔහුගේ හසුරු කෞශල්‍ය පෞරුෂය මුල් කරගෙන වැඩි දියුණු කරන්න පුළුවන් කාර්යයක්, කිසියම් කටයුත්තක් ඕනම එකක් වෙන්න පුළුවන්. ඒක ශිල්පය. ශිල්පය හා කලාව කියන්නේ ශිල්පීය දක්ෂතාවය කලාව කරන්න අනිවාර්යෙන් අවශ්‍ය නිසා මේ දෙක අපි එකට කතා කරනවා සම්බන්ධ කරලා. මොනම විදියකින්වත් කලාව කරන්න බෑ ශිල්පය සම්බන්ධ කරගන්නේ නැතුව. ශිල්පය ඕනමයි. ශිල්පී පොඩ්ඩක් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි දකිනවා පෙලක් වෙලාවට අලව්ව පැත්තෙන් එහාට ගියහම පොඩි කාලේ මට මතකයි දැන් එහෙම කෙරෙනවද කියලා ටිකක් ඉඳ හිට දකින්න පුළුවන්. ඔය කර්මාන්ත තිබ්බා කීපයක්. බීඩි කර්මාන්තයක් තිබ්බා. වීඩියෝ තනවනේ. ඔව් වීඩියෝ තනවා. එතකොට ඒ කාන්තාව පුරුදු වෙලා දිනවා. ඔහොම කරන වේගෙන් වීඩියෝ විශේෂ ප්‍රාගුණ්‍ය. අපිට නෑ. අපි බලන් ඉන්නකොට විශේෂ ප්‍රාගුණ්‍ය. ඒ කාලයක්ම එකම ශිල්පේ දීර්ඝ කාලීනව නියලිලා ඒ අයට මොකද වෙලා තින්නේ? විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති වෙලා. ඒගොල්ලෝ දන්නවා දැන් මාස්ටර් ක්‍රාෆ්ට් හරියට හරි. නූල් තියෙන්නේ කොතනද? රබර් පටි තියෙන්නේ කොතනද? කොළ තියෙන්නේ කොතනද? ඒගොල්ලෝ දන්නවා ගම් එකට ගම් අපි නම් හොයනෝනේ. ඒගොල්ලෝ නිකම්ම ගම් ගෑනවා එහෙම ගෑවෙනවා. ඒකට හේතුව ඒගොල්ලෝ දැන් අවුරුදු ගාණක් කළා ශිල්පීට සම්බන්ධ දෙගොල්ලක් ඉන්නතරනේ. මාස්ටර් ක්‍රාෆ්ට් ලයි ඇප්‍රෙන්ටිස්ෂිප් ලයි. ඔව් අනිවාර්යෙන්ම. දැන් ආධුනිකයෝයි ප්‍රවීණයෝයි. මේකේ ආධුනික සහ ප්‍රවීණ කියන කොටසෙන් රූපන ශිල්පියා කවුද වෙන්න ඕන? නාට්‍යකරුවා, කලාකරුවා. ප්‍රවීණෙක් වෙන්න එපා. ප්‍රවීණ ශිල්පියෙක් නේ. එතකොට සකල ශිල්පම පිළිබඳ ප්‍රවීණත්වයක් කලාකරුවා ලබනවා. ඒක තමයි. මනමේ නාට්‍ය අර සින්දු කැලලකක් තියෙනනේ. අර කියන්නේ අපි දිසාපාමොක් ඇදුරුතුමා. ඔව්. චන්දෝලංකාර කාව්‍ය නාටක සාහිත්‍ය සංගීත පරතර දුටු වෙමි. ශිල්ප ගැන කතා කරලා. එතකොට නාට්‍යකරුවෙක්, කලාකරුවෙක් මේ විශේෂයෙන් නළුවෙක් නළුවෙක් කියන්නේ මම කැමති නෑ. රූපන ශිල්පිය. මේ ශිල්ප ඔක්කොම දන්න නිසා කලාකරුවා සාමාන්‍ය ජනතාවට වඩා එහායින් ඉන්නේ කියලා තමයි නැත්තම් ඉදිරියෙන් ඉන්නවා කියලා මිනිස්සු කියනවා. කලාකරුවා සමාජයේ පෙරගමන් කරුවා කියන්නේ ඒකයි. ඒකයි. ඇයි මේ සියලුම ශිල්ප හදාරනකොට කලාකරුවා ප්‍රාගුණ්‍යත් ලැබලා ඉවර වෙනකොට එයාට පරිකල්පනය කියන එක එනවා. වැඩියෙන් නේද? අතනින් ඉන්නත් ඕන ප්‍රවීණත්වය ලැබලානේ හැම ශිල්පයක්ම. ඒතකොට ඔහොම ඔක්කොම කරනකොට මොකද වෙන්නේ? ප්‍රවීණත්වය ලැබනවා, ප්‍රාගුණ්‍ය ඉහළට ලැබනවා, විශේෂ ප්‍රායෝගුණ්‍ය ඊළඟට එයාට පරිකල්පන ඥානය ඇතුල් වෙනවා. එහෙමයි නම් පොතේ තරහ වෙන්න එපා. නාට්‍ය කලාවේ, රංගන කලාවේ අති ඇඟිලි ගන්නට තමයි අපි යෝගී පුංචි රටක. මම හිතන්නේ අපේ රටේ ගොඩාක් ඉන්නවා දක්ෂ ශිල්පීන් එකතු කරලා නාට්‍යයක් කරන්න පිටපත් දීලා බලන් ඉන්න සංවිධායකවරු. ඒගොල්ලෝ නාට්‍ය අධ්‍යක්ෂකවරු කියලා තමයි හඳුනගන්නේ. නමුත් ඔහු සංවිධායකවරයෙක් විතරයි මට හිතෙන විදිහට. සංවිධායක කියන්නේ අර දර්ශන අරන් ගිහලා තැන් තැන් වල පෙන්නන නෑ. එයා නිකන් බලන් ඉන්න අධ්‍යක්ෂකවරයා. මේ අධ්‍යක්ෂකවරයා. අති කෞශල්‍යයෙන් පිරිච්ච ප්‍රතිභා සම්පන්න ශිල්පීන් ටික රඟපානවා.
ඒගොල්ලන්ට පිටපත දීලා එයා බලන් ඉන්න විතරයි තියෙන්නේ. නමුත් නාට්‍ය පෝස්ටර් එකේ එයාගේ ලියවිලි වල ඔක්කොම තියෙන ඒ අධ්‍යක්ෂකවරයා කියලා. මොකද ඒකත් තියෙන ශිල්පීය දක්ෂතාවයේ ප්‍රතිඵලයක් නේද? ඒ වගේ ප්‍රවීණ ශිල්පීන් ඉන්නකොට ඕනම කෙනෙකුට අධ්‍යක්ෂකවරයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ශිල්පීන් ටිකක් අරගෙන නාට්‍යයක් කරනකොට මට මොකුත් කරන්න දෙයක් නෑ. මම නිකම්ම අධ්‍යක්ෂකවරයා. ලංකාවේ එහෙම බොහෝ නාට්‍ය තියෙනවා. එහෙම ඒවත් තියෙනවා හරියට වීවිලා. කෙසේත් අපි පුරුදු වෙන්න නම් කොහොමද? හොඳ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න නම් විශේෂ ප්‍රාගුණ්‍ය ලැබන්න ඕන ශිල්පයේ ගැන. අධ්‍යක්ෂකවරයෙක් වගේම හොඳ නළුවෙක් වෙන්න නම් රූපන ශිල්පියෙක් වෙන්න නම් එයත් ප්‍රාගුණ්‍ය ලැබන්න ඕන. නේද? සෑම සකල ශිල්පයක්ම අපට දකින්නට ලැබෙන විද්‍යා කලා වාණිජ්‍ය වේවා සියලු දේම හොයන්න උකහා ගන්න පුරුදු වෙනවා කලාව තුළ. ඒක නිසා තමයි කලාව උත්තරීතර විෂයක් බවට පත් වෙලා තියෙන්නේ. අපි දන්නේ නැති වුණාට අපි හොයන්නේ නැති වුණාට ಭಾರತයේ වගේ රටකට කලාකරුවන්ට තියෙන්නේ පුදුමාකාර වටිනාකමක් කරු කිරීමක්. ඒ මිනිසුන් දැක්කා ඇයි විශේෂ ප්‍රාගුණ්‍ය ලැබුව අයනේ. කලාව අපිට අපේ දිශානතිය පෙන්වනවා. අපේ දිගංශය අපි පය ගහගෙන ඉන්න තැන පෙන්වනවා කලාව අපිට. ඔබ කොතනද ඉන්නේ ජයලාල් කියලා ජයලාල්ගෙම ප්‍රශ්න කරනවා කණ්ණාඩියක් වගේ. ඒ නිසා කලාව සමාජයේ පෙරගමන් කරනවා. එහෙනම් ඕගොල්ලෝ අද දැනගන්න ඕන විශේෂ දේ මොකද්ද? ශිල්පය ඊටාම වැදගත් වෙනවා කොමකටද? කලා කටයුතු කලා නිර්මාණයට. කලා නිර්මාණයට. හැබැයි ශිල්පය ප්‍රගුණ කරන්න පුළුවන්. කලාව නිර්මාණාත්මකයි. නිර්මාණාත්මකයි. ඔව් ශිල්පය ප්‍රගුණ කරන්න පුළුවන්. කලාව නිර්මාණාත්මකයි. හැබැයි කෙනෙක් මෙහෙම කියන්න පුළුවන්. නිර්මාණාත්මකවත් ප්‍රගුණ කරන්න පුළුවන් නේද කියලා. නේද? නිර්මාණාත්මක බව අමාරුයි නේ. එය දීර්ඝ කාලයක් තිස්සේ නිර්මාණ කුසලතාවය ඇති කරගත යුතු වැඩක්. සතතාභ්‍යාසය අර අපි කලින් සතියේක කිව්වා වගේ තමයි මේ එන්නේ. හොඳයි. ප්‍රඥාව ව්‍යුත්පත්තිය සතතාභ්‍යාසය තුළ ඇති වෙන පරිකල්පණයෙන් තමයි නිර්මාණ ශක්තිය ඇති වෙන්නේ. කලාව එතකොට ඒක තුළ ඇති වෙන්නේ. මෙවැනි ඉතා සුන්දර දේවල්, බර දේවල් වගේම සහැල්ලු දේවල් අරගෙන ඔබ හමු වෙලා නාට්‍ය ආරංගකලා පිළිබඳ වැඩසටහන කරමු. මතක තියාගන්න මේ වැනි වැඩසටහන් එක එකතු වෙන්න ආදරය කරන මේ බලාගෙන ඉන්න ලංකාවේ දුර පළාත්වල කොළඹින් බැහැර ගොඩක් දෙනෙක් ඉන්න පුළුවන්. සහභාගී වෙන්න ආසයි. නාට්‍ය ආරංගකලාවට සහභාගී වෙන්න අවශ්‍ය නම් ඔබ ලියන්න අපට තැපැල් පතක්. මතකද ලිපිනේ? අධ්‍යාපන වැඩසටහන් ඒකකේ නාට්‍ය ආරංගකලාව ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ජයලත් මහත්තයාගේ නමත් එකතු කරන්න කැමති නම් හොඳයි. එතකොට එතුමාට කෙලිම ලැබෙනවා මේ ලිපි. එතුමා සම්බන්ධීකරණය කරයි මේ රටේ ඉන්න සියලු දෙනාම සමග. අදාළ විදුහල්පතිවරුන් හෝ ගුරුවරුන් ලව්වා එකතු වෙලා ඒ වගේ වැඩ කොටසකට ඔබ එනවා නම් අපි ලෑස්ති පිළිගන්න. රංජිත් මහත්තයාත් මමත් බලන් ඉන්නවා. ඒ වගේම ඔබට තියෙන ගැටලු අපිත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන්. නාට්‍ය ආරංගකලාව පිළිබඳව ගැටලු තියෙනවා නම් ඔබට පුළුවන් මේ විෂය පිළිබඳව උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ පිළිබඳ යම් ගැටලු තියෙනවා නම් කරුණාකරලා කලින් අපට දන්වලා එවන්න. අපි ඔබට පිළිතුරු දෙන්න ලෑස්ති. එහෙනම් අද දවසේ අපේ ආදරණීය ආචාර්යවරයා මුදුරන්ජිත් සිල්වා මහතා සහ මම ජයලාල් රෝහණ අපි ඔක්කොම ආවා ඔබත් සමග නාට්‍ය ආරංගකලාව ගැන තවත් වටිනා කොටසක් කියලා දෙන්න. සමුගන්නයි යන්නේ ආයුබෝවන් කියලා ඔබට. ආයුබෝවන්.